අයිබුවන් සුබුදැසනක් ඔබට ජූලි මාසේ 4 වෙනිදා ඉරිදා දවසේ අපේ හමුවීම මෙතෙන් පටන් අපි බලන්න සූදානම් සතියගේ පුවත්පත්වල මොනවද සුවිශේෂ වශයෙන් වාර්තා වන කරුණු කාරණා කියලා. ඒ අතරට අපගේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු යම් වාර්තා තිබෙනවා එකාසු කරන්නටත් අප බලාපොරොත්තු වෙනවා. විවිධ වූ සටහන් අද සතියගේ පුවත් තුලින් මුණ ගැසෙනවා. ඒවා ඇතැම් වෙලාවට ටිකක් පරණ වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා අලුත් තත්ත්වය පිළිබඳව එකාසු කරන්නටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුතින් එකාසු වන කාරණාත් මේ අතර තියෙනවා රට පිළිබඳ ලෝකෙ පිළිබඳව ගත්තාම. අපි ආරම්භ කළොත් මේ මව්බිම පුවත්පතේ අද දකින්න ලැබෙන ප්‍රධාන සිරස්තලයෙන් අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී බඩුවලට ආනයන වැටක්. ජංගම දුරකථන ටීවී ශීතකරණ ඇතුළු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ගණනාවක් සුවඳ විලවුන් හා ආලේපන ඇතුළත් දේශීය නිෂ්පාදකයන් නංවන්න හා විදේශ විනිමය රැකගන්න පියවරක්. දැන් මේ වෙනකොට ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය බොහොම පහළ බැහැලා තියෙනවා කියලා තමයි මේ පිළිබඳ වංශ ගණනාවකින් කියවෙන්නේ. එයට පිළියමක් විදිහට සහ දේශීය ව්‍යාපාරිකයන් නංවන තැතක් විදිහට මේ ක්‍රියාවට නංවනවා කියලා. කෙසේ වෙතත් දේශීය ව්‍යාපාරිකයන් නැංවීමේ තැතට වඩා මොකද මේ නිෂ්පාදන ගත්තහම ගෘහ විදුලි උපකරණ ඊළඟට ජංගම දුරකථන සුවඳ විලවුන් විශේෂයෙන් ගෘහ විදුලි උපකරණ ජංගම දුරකථන ආදී ගත්තාම බොහෝ වෙලාවට අප විදේශ රටවලින් ගෙන්වීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ගත්තාම මේ බොහොම පැහැදිලිව පේන තත්ත්වයක් අපිට තිබෙනවා. මේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙන අවස්ථාවක රාජ්‍යය ගන්න උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් බවට මේ බොහෝ විට පත්විය හැකි බවට පෙනෙන්නට තිබෙනවා. මෙන්න මව්බිම පුවත්පතේ පිළිබඳව පළ කරන ප්‍රධාන සිරස්තලය අද අපට දකින්නට ලැබෙන ආකාරය. ඒ අනුව ගත්තහම මේ නිෂ්පාදන පිළිබඳව දැන් විවිධාකාරයෙන් කියන්නේ මේවා ඉදිරියේදී හිඟ ඇතිවේවිද දැම්ම මේවා මිල ගණන් ඉහළ ආවිද මේ ආදී වශයෙන් විවිධ කතා බහත් නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම වුණත් එක පැත්තකින් මේ සුඛෝපභෝගී කාණ්ඩයට ගැනෙන භාණ්ඩවලට වැට බැඳීමට යන සූදානම තාවකාලික වූ තහනමක් කිරීමට යන සූදානම මෙරටට ගෙන්වීම පිළිබඳව. ඊළඟට වාහන ගෙන්වීම පිළිබඳව කාරණාව ගත්තොත් පසුගියදා දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශ කළා යම් අවස්ථාවක තව අවුරුදු 2කටවත් වාහන මෙරටට ගෙන්වීම බොහෝ විට නවත්වන්නට සිදු වේවි කියන එක සහ මෙරටදී වාහන අමතර කොටස් යම් වාහනවල අත්‍යවශ්‍ය කොටස් නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා මේ සුදුසුම කාලයක් විදිහට තමා දකින්න බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අතරේ තවත් ප්‍රධාන තීන්දුවක් පිළිබඳව අපට දකින්නට ලැබෙනවා. ඉරිදා ලංකාදීපේ ලංකාවෙන් පිටතට ගෙන යා හැකි විදේශ විනිමයට දැඩි සීමා. ශ්‍රී ලංකාවේ සිට විදේශගත වන පුද්ගලයන්ට ගෙන යා හැකි විදේශ මුදල් ප්‍රමාණය සීමා කිරීමට රජය තීරණය කර ඇත. දැන් පුළුවන් තරම් ක්‍රම භාවිත කරමින් මේ විදේශ විනිමය පිළිබඳව අප මුහුණ පාලා තිබෙන අර්බුදයෙන් ගොඩේීමට රජය උත්සාහ ගන්නා බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එහි තවත් අදියරක් පියවරක් විදියට අපට පේනවා ලංකාවෙන් පිටතට ගෙන යා හැකි විදේශ විනිමයට දැඩි සීමා පනවන්නට රජය බලාපොරොත්තු වෙනවයි කියන කාරණාව. ඒ අතරේ අප ඉරිදා ලංකාදීපේ අද ප්‍රධාන සිරස්තලය විදිහට දකින්නේ රටවල් 3කින් ලොකු ණයක් ගනී. චීනයෙන් ඩොලර් කෝටි 150ක්, ඉන්දියාවෙන් ඩොලර් කෝටි 40ක්, බංග්ලාදේශයෙන් ඩොලර් කෝටි 25ක්. බරාය නගරය හා ආයෝජන මණ්ඩලය බැසිල් ගිය අතර මේ තව කාරණාවක් ඒකම ඇතුළත් ප්‍රධාන සිරස්තලය අපි බලමු. රටවල් 3කින් ලොකු ණයක් ගන්න යාම පිළිබඳව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය කියන රටවල් 3න් මේ ණය ගැනීම පිළිබඳව වාර්තාව තමයි අප දකින්නේ. ඒ අතර අප කලින් ඉදිරිපත් කළ වාර්තාව පත්‍රයේ 8 කොටස පළවෙන වාර්තාව මේ රටින් මුදල් පිටරටට ගෙන යාම පිළිබඳවත් අප අවධානය යොමු කරන්නට කැමැති. ලංකාවෙන් පිටතට ගෙන යා හැකි විදේශ විනිමයට සීමා පැනවීම පිළිබඳව. කෙසේ වෙතත් මේ රටවල් 3කින් ලොකු ණයක් ගැනීමට යාම පිළිබඳ කාරණාවේදීත් අග කියවෙන දෙයක් තමයි විදේශ සංචිත ඩොලර් සංචිත වැඩි කිරීම සඳහා
මෙලෙස මේ ණය මුදල් අරගෙන ඒවා එකාසු කිරීම සිදු වෙනවා කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රාජ්‍ය තීරණයක් ගෙන ඇති බව ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි එමු තවත් කාරණා කීපයක් වෙත මේ වන විට මේ පවත්නා කෝවිඩ් තත්ත්වයට සම්බන්ධ වන යම් යම් වාර්තාත් මේ අතරේ අද පුවත්පත් තුල අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒදී විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙනවා සියලු දෙනාට එන්නත්කරණය විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ එන්නත් මාත්‍රා එකක් ලබාගත්තු අයට දෙවන මාත්‍රාව ලබා දීම කෙරෙහිත් ඒ වගේම 30ට වැඩි සෑම දෙනාම එන්නත්කරණයට ලක් කිරීම කියන කාරණාව කෙරෙහිත්. ඒ අතරේ වඩාත් උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබෙන මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව දෙවයින ඉරිදා සංග්‍රහයේ යම් වාර්තාවක් තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිරිලා දැයි සොයනවා. විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා උපුටා දක්වමින් දිවයින ඉරිදා සංග්‍රහය මේ වාර්තාව ගෙන එන්නේ. අප එය බලන ගමන් කතා කරමු මේ පිළිබඳව. දැන් මේ ගැන අලුත්ම වාර්තා වල හැටියට නෙක්ස්ට්‍රේන් වෙබ් අඩවියට මේ පිළිබඳව තොරතුරු සම්පාදනය කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාගේ නිරීක්ෂණයට අනුව සහ ඔවුන් තහවුරු කරගත් තත්ත්වය අනුව ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 13 දෙනෙක් මෙරට සිටින බවට ඔවුන් මේ නෙක්ස්ට්‍රේන් කියන වෙබ් අඩවියට මේ නව ප්‍රභේද පිළිබඳව සොයා බැලීම් කරන වෙබ් අඩවියට තොරතුරු වාර්තා කර ඇති බවට දකින්නට ලැබෙනවා. මේ 13 දෙනා කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක හතරෙන් හමු වී ඇති බවට තමයි සඳහන් කරන්නේ. පළමුව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ දෙමටගොඩ ආරාමය කියන ප්‍රදේශයෙන් තමයි මුණ ගැසුණු බව සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් අප දකින තව තත්ත්වයක් තිබෙනවා මේ පිළිබඳව මාධ්‍ය හමු තුළදී සෞඛ්‍යයේ ඉහළ බලධාරීන්ගේ නිරන්තර විමසද්දී ඔවුන් මේ ගැන ලබා දෙන තොරතුරු යාවත්කාලීන වූ තොරතුරු එතන බොහෝ වෙලාවට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට වඩා යම් ආකාරයක මේ යටපත් කිරීමට ගන්නා උත්සාහයක් ඒ ලබා දෙන පිළිතුරු තුළ අපට දකින්නට ලැබුණා. ඒ වගේම ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිදරව් කරන කාරණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඉදිරිපත් කළා තිබුණත් ඒ ගැන තොරතුරු අනාවරණ කිරීම ප්‍රමාද වෙන බවක් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි මේ ගැන විමසීම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් විමසුවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් විමසුවත් ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවකුත් යම් ආකාරයකින් පෙනෙන්න තිබෙන බව මේ ආචාර්ය චන්දිම ජීවන්දර හෙළිදරව් කරන කාරණා තුළ පෙනෙන්නට තිබෙනවා. මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙලා නම් එය වසන් කිරීමට වඩා වැදගත් වෙන්නේ ප්‍රභේදය වසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ දැනුම්වත් කිරීම කරලා ක්‍රියාමාර්ග ගැනීමයි කියන එකයි ඔවුන්ගේ මතය බවට පත් වෙලා තියෙන්නේ. මේ ආකාරයෙන් යම් යම් නව ප්‍රවණතා ප්‍රභේද පිළිබඳව තොරතුරු වාර්තා කරනකොට ඒ වාර්තා කරන විශේෂඥයන්ගේ හඬ නිහඬ කිරීමට උත්සාහ කිරීමට වඩා වැදගත් වෙන්නේ ඔවුන් ලබා දෙන තොරතුරු මත පදනම්ව ගමන් කිරීම. විශේෂයෙන් ජනාධිපතිවරයා, ඇමති මණ්ඩලය මේ ආදී රාජ්‍ය හැම විටම ප්‍රකාශ කරන කාරණාවක් තමයි විශේෂඥ මත පදනම්ව පිහිටා තමයි ගන්න තීන්දුව තීරණ ගන්නේ කළ යුතු කළ හැකි සියලු දෑ කරන්න කියලා. එහෙමනම් මේ විශේෂඥයින්ට ඔවුන්ගේ මතයට මොකද වෙන්නේ කියන එක දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරන තව කාරණාවක් තමයි මහාචාර්ය නිලිකා මලවිගේට මොකද වුනේ? ඇය ඉල්ලා අසුනාද, අස් වෙන තැනට වැඩ කෙරුණාද, අස් වෙන්න කියලා බල කරාද කියන කාරණා පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔවුන් සැබෑ තතු හෙළිතරව් කරනකොට මීට වඩා ඔවුන් ඉදිරිපත් කරන කාරණා පිළිබඳව සොයා බැලීම. ඒ පමණක් නෙවෙයි ඉන්නේ එහාටත් මේ කාරණාව ගමන් කර ඇති බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කටයුතු කරපු අය ඊළඟට ගත්තහම ඉහළ තනතුරු දැරූ අය ඒ අයට මොකද වුනේ කියන කාරණා පිළිබඳව විශේෂයෙන් මේ වන විට විමසීම් කරනවා. ඒ අයගේ තනතුරු වලින් එකපාරටම එළියට දාන්න මොනවද හේතු වෙච්ච කාරණා, තනතුරු අහිමි වෙන්න හේතු වෙච්ච කාරණා, මාරු වෙන්න හේතු වෙච්ච කාරණා මේ ආදි වශයෙන් සමාජය තුළ යම් කතා බහක් නිර්මාණය වෙලා තිබෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ හෝ වේවා මෙවැනි අර්බුදකාරී තැන්වලට නොයා
පුළුවන් තරම් මෙය කොවිඩ් මර්ධනය සඳහා සහ වසංගත පාලනය සඳහා අවධානය යොමු කරමින් අරමුණු කරගනිමින් කටයුතු කිරීම තමයි අතිශය වැදගත් කියලා අප විශ්වාස කරන්නේ. දැන් මේ වෙනකොට සෞඛ්‍යයේ යම් ගැටලු මතුවලා තිබෙනවා. හෙද සංගම් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසානයේ එක් හෙද සංගමයක එල්ලීම් වලට එල්ලීම් 7න් 5කට ජනාධිපතිවරයා එකගත්තේ පළ කිරීමත් එක්ක වුන් අවසන් කරනකොට අනෙක් හෙද සංගම් මේ පිළිබඳ නොසතුට පළ කරනවා පමණක් නෙවෙයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ යම් අංශ ගණනාවක්ම වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන තැනට ඒ යෝජනා විසඳුම් ඉදිරිපත් කිරීම දැන් පත්ව ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා සෞඛ්‍යයේ වෛද්‍යවරුන් සහ හෙදහිදියන් අතර අනිකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් අංශ අතර ඇති වෙලා තිබෙන අසමගිය වර්ධනය කිරීමට සමත් වෙන කාරණා නිර්මාණය වීමට වඩා වැදගත් වෙන්නේ ඒ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සහනදායී වැඩපිළිවෙලක් අනුගමනය කරමින් සාධාරණ ඒ වගේම මධ්‍යස්ථ වැඩපිළිවෙලක් අනුගමනය කරමින් හැම ක්ෂේත්‍රයක් දිහාම අවධානය යොමු කිරීම බව තමයි බොහොම පැහැදිලි කාරණාව. නිසා එක කොටසක් සතුටු කරනකොට අනෙක් කණ්ඩායම් සියල්ල කනගාටුවට පත් වෙනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට එය දැඩි ලෙස බලපාන තත්ත්වයක් උද්ගත වෙලා කියන එක අප විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අප ඒ අතරේදී පත් කරනවා මේ 30ට වැඩි සැමට එන්නත් කියන සිරස්තලයට කාරණාවට අදාළව බස්නාහිර 30ට වැඩි සැමට එන්නත් කොළඹ 60කට දැනටමත් දීලා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාවට ජපානයෙන් ලක්ෂ 6ක් කියලා සතියක අරුණ අද වාර්තාවක් ගෙනෙනවා. මෙලෙස අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ ජපානයෙන් දෙනවයි කියන කොටස පිළිබඳව ජපානය සමග ජනාධිපතිවරයාත් සාකච්ඡා කළා කියලා කලින් වාර්තා පළ වුණාට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණ කිරීමක් ඉන්පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබුණේ නැහැ. ඒ සමගම අපි ඊළඟට එන කාරණාව තමයි දිවයින ඉරිදා සංග්‍රහයේ පළවෙන මෙන්න මේ සිරස්තලය මුල්පිටු වාර්තාව. සංචාරණ සීමා සමග අන්තර්ජාල අපරාධ වැඩි වෙලා කියලා වාර්තාවක් දිවයින ඉරිදා සංග්‍රහය අරගෙන එනවා. දැන් සංචාරණ සීමා පසුගිය කාලේ යම් ආකාරයක ඉවත් කිරීමක් සිදු වුණත් තවදුරටත් මේ සංචාරණ සීමා අපි පවත්වාගෙන යනවා. විශේෂයෙන් පළාත් අතර සංචාරණ සීමා පවත්වාගෙන යනවා. එක පැත්තකින් මේ වසංගත තත්ත්වයෙන් මිදෙන්නට අවශ්‍ය මාර්ගෝපදේශ සකසලා ක්‍රියාමාර්ග ගන්නකොට එහි අහිතකර බලපෑමුත් යම් ඒවා තිබෙන්නට පුළුවන්. ඒ ආකාරයෙන් අපට දකින්නට ලැබෙන බරපතල කාරණාවක් විදිහට මේ අන්තර්ජාල අපරාධ වැඩිවීම පෙන්눔 කරන්නට පුළුවන්කම තියෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ අන්තර්ජාල අපරාධ ගැන සඳහන් කරනකොට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපට මගහැර යන්නට පුළුවන් එකක් නෙවෙයි. 15 දැරියගේ පහස ලැබූ 300ක් ගැන විමර්ශන. චීවරධාරියෙක්, දේශපාලනඥයෙක්, ව්‍යාපාරිකයන් ඇතුළු 17ක් අත්අඩංගුවේ. ඊළඟට මේට අදාළ යම් තවත් කාරණා තිබෙනවා අප එක්කාසු කරන්නට කැමති පිළිබඳව මේ වන විටත් මේ පිළිබඳව 26 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා කියලත් තවත් 16 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන් කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින්. මේ කාරණාවත් අර අප කලින් එකතු කළ සිරස්තලය හා සම්බන්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණක් නෙවෙයි කුමන ආකාරයෙන් හෝ වයස නිසි වයස සම්පූර්ණ කාන්තාවක හෝ ගණිකා සේවයේ මෙවැනි ආකාරයේ යෙදවීම මේ රට තුළ තහනම්. එවැනි පසුබිමක් තුළ බාල වයස්කාර දැරියක් මෙලෙස යෙදවීම අතිශය භයානක තත්ත්වයක් සහ බරපතල විපාක ගෙන දෙන්නක් බව සඳහන් කරන්නට ඕනේ. ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරන පරිදි මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී 20 වසරක සිරදඬුවම් මේ එකයෙකු වෙනුවෙන් පැනවීමේ හැකියාව පවා තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ගල්කිස්ස ප්‍රදේශයේ දැරියකට තමයි මේ ඛේදනීය ඉරණම මේ රට තුල සිද්ධ වෙන්නේ. අපවැනි රටක මෙවැනි දෑ සිදුවීම ඉතාම කම්පනයක් ගෙන දෙන කාරණාවක්. උදෑසනක මෙවැනි දේ ඉදිරිපත් කිරීමට සිදුවීමත් ඊත් යම් ආකාරයෙන් මේ ගැන වාර්තා පළ වෙලා තිබුණා. අද ප්‍රධාන සිරස්තලයක් අතරටම ඇවිල්ලා තිබෙනවා. මේ අතර දේශපාලනඥයෙක් විශේෂයෙන් මෙහින්තලයේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ගැන දැන් රටම දන්නවා. ඊළඟට නෞකා කපිතාන්වරයෙක් මේ අතරේ ඉන්නවා කියලා ආරක්ෂකාංශයේ අය විවිධ වෘත්තිකයන් මේ අතර ඉන්නවා කියලා මේ දැරිය පාවිච්චියට ගත්තු පිරිස ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ළමුන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන්ගේ වගකීම වඩාත් කතාබහට ලක් වෙන සිදුවීමක් ලෙසත් මේ සිදුවීම ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙනවා. මෙතරම් දෙයක් මේ දැරිවියට වෙනකන් ඒ අයගේ දෙමව්පියෝ මොකද කළේ?
දරුවන් පිළිබඳව මීට වඩා විශේෂයෙන් දැරිවියන් පිළිබඳව මීට වඩා මව්පියන්ගේ විශේෂයෙන් මේ අතරින් මව්වරුන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතුයි කියන්නේ මෙය කදිම අවස්ථාවක් කියලා අප විශ්වාස කරනවා. අප මේ සමගම තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. කොරෝනා තත්ත්වයත් එක්ක අන්තර්ජාලය අපරාධ වැඩි කියලා අපි කිව්වා. ඒ වගේම තවත් වෙනත් තත්ත්වයක් පිළිබඳවත් වාර්තාවක් සත්‍යග අරුණයි ගෙනෙන්නේ. කොරෝනා විදුලියත් බස්සවයි. දෛනික පරිභෝජනයේ ගිගාවොට් පැය 5කින් බසී කියලා මෙන්න අරුණ පුවත්පත අද වාර්තා කරනවා. විශේෂයෙන් අපට මේ පිළිබඳව කතා කරද්දී චීනයට යන්න පුළුවන්කම තිබෙනවා. කොරෝනා මුල් අවධියට යන්න පුළුවන්කම තිබෙනවා. චීනයේ වුහාන් නගරයෙන් කොවිඩ් වසංගතය ලෝකයට ව්‍යාප්ත වීම ආරම්භ වෙනකොට චීනයේ කර්මාන්ත පැත්තෙන් ඉතාම ඉහළ දියුණුවක් ලබා තිබෙන රටක්. එතකොට කර්මාන්ත බොහෝසෙයින් අඩපණ වුණා, කඩා වැටුණා, ඒ වගේම නැවතුණා බොහෝ ඒවා. නිෂ්පාදන නැවතීමත් එක්ක කර්මාන්ත වලින් මුදා හැරුණු විෂ වායු බොහොමයක් වාතාශ්‍රිත මුදා හැරීම, පරිසරයට මුදා හැරීම නැවතුන නිසා පරිසරය බොහොම පිරිසිදු වෙන්න පටන් ගත්ත කාලයත් එක්ක. ඒ වගේම තමයි විදුලි පරිභෝජනයේ ඒ රටේ බොහොම අඩු වෙන්න පටන් ගත්තා. අපේ රටේ තත්ත්වය ඒකයි. විදුලි පරිභෝජනයේ යම් ආකාරයක පහත බැසීමක් තියෙනවා. විශේෂයෙන් කර්මාන්තවල කටයුතු බොහෝ ලෙස අඩපණ වීම මේට දැඩි ලෙස බලපා තිබෙන බව තමයි අපට පෙනෙන්නේ. ඒ නමුත් නිවෙස් තුල පරිභෝජනයේ බොහෝ වෙලාවට ඉහළ ගොස් ඇති බව තමයි විදුලි පරිභෝජකයන් කියන්නේ. ජනතාව කියන්නේ ගෙදර ලයිට් බිල වෙනදට වඩා ටිකක් වැඩි වෙලා තිබෙනවා. ගෙදර හැමෝම විශේෂයෙන් ගෙදර ඉඳලා වැඩ කිරීම මේ ආදී සමස්ත කාරණා දිහා බැලුවාම ගෙදර විදුලි පරිභෝජනය වැඩි වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ඊළඟට එමු මව්බිම පුවත්පතට. අපි මෙතෙක් උපුටා ගත්තු ඉදිරිපත් කළ යම් කාරණාවකට අදාළ දිගුවක් විදිහට මේ වාර්තාව සලකන්නට පුළුවන්. ඉල්ලීම් නොදුන්නොත් 7 වෙනිදා සිට වර්ෂණ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරන පරිදි මේ පුවත් සිරස්තලය ගැන විමසුවාම ජනාධිපතිවරයා ඉල්ලීම් 7න් 5කට අවස්ථාව සැලසුවා ඒ පිළිබඳ විසඳුම් ලබා දුන්නා කියලා කියන ගමන් තමයි මෙහෙම ප්‍රකාශයක් අපට දකින්නට ලැබෙන්නේ. මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ නායකත්වයේ දරන හෙද සංගම මේ ඉල්ලීම් ඉටු කිරීම තමයි අනෙක් පසින් රජයට දැන් සෞඛ්‍ය අංශවලට ගැටලුවක් බවටත් මතුවලා තියෙන්නේ, පත් වෙලා තිබෙන්නේ. රාජ්‍ය සේවයේම වර්ජන රැල්ලකට කැඳවන කැබිනට් පත්‍රිකාවක් මගේ එනවා. GMO ඒ අනතුරු අංගවයි කියලත් තොරතුරු වාර්තා කරනවා. දැන් මේ හෙද විරෝධයේ වර්ජනයේ ක්‍රියාත්මක වෙනකොට එය දැඩි ලෙස අසාධාරණ තත්ත්වයක් බව කියපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ GMO එක කියනවා හෙද හෙදියන්ට මේ විදිහේ ඉල්ලීම් වලට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා නම් අපටත් ඉල්ලීම් දිනා ගන්න ඇතැම් විට මෙවැනි තත්ත්වයකට එන්න පුළුවන්. ඒ අසාධාරණ නෑ කියලා. කන්නූණු වුණාම කබරගොයත් අලගොයා වෙනවා කියලා කතාවක් අපි අහලා තියෙනවා වගේම එවැනි තත්ත්වයන් දකින්නට ලැබෙන තවත් අවස්ථාවක් විදිහට ඒ පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් පහුගිය දිනවල හෙද වර්ජනය නිසා මේ රටේ අහිංසක ජනතාව මොනතරම් අසරණ වුණාද කියන්න අමුතුවෙන් කියන්න ඕනේ. අපේ පුවත් වාර්තා තුල ඒ පිළිබඳව තිබුණා. දැන් අපි දකිනවා ඒ පිළිබඳව දර්ශන රෝහල් තුල මේ හෙද වර්ජනයේ ක්‍රියාත්මක වෙද්දී ඊ උදැසන උන් කටයුතු ආරම්භ කරන තාක්කල් වෙච්ච තත්ත්වය තමයි අපි දකින්නේ. පෝලිම් වල රැඳිලා ඉන්න අහිංසක වැඩිහිටියන්ට බොහෝ වෙලාවට සිදු වුණා. එදිනදා බේත් ටික ගන්න අයට බේත් ගන්න බැරි වුණා. ඒ වගේම තමයි දැන් හෙදියන්ට හෙද සංගම් වලට යම් ආකාරයක සහන සැලසීමත් එක්ක අනෙක් සංගම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීම නිසා බෙහෙත් ටික ගන්න ඇතැම් රෝගීන්ට බැරි වෙලා තිබෙනවා. නොමිලේ ලබා දෙන බෙහෙත් ටික ගන්න රෝහල් වලින් ගන්න බැරි වෙලා තිබෙනවා. ඒකට ෆාමසි වලට ගිහිල්ලා ගන්න මුදල් හදල් නැති නිසා තමයි රජයේ රෝහලකට එන්නේ බෙහෙත් ටික ගන්න සායන වලට පෙනී සිටින ඒ ජනතාවට මොකද වෙන්නේ කියන එක තමයි අපි ප්‍රශ්න කරන කාරණාව. මේ දකින්නේ රෝහල් වල කටයුතු බොහෝ අඩාල වී තිබුණු ආකාරය, රජයේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක, ඒ වගේම මේ වැඩිහිටියන්ගේ දුක් අඳෝනා දෝමනස්යන් තමයි අපට ඊයේ පෙරේද දවස් දෙකේ අසන්නට ලැබුණේ මේ ගත්තු වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා. අප ඊළඟට අවධානය යොමු කරනවා මෙතෙක් උපුටා නොගත් තවත් කාරණා කිහිපයක් වෙත. ඒ අතරින් සතියග අරුණට අපි අවධානය යොමු කරමු. බහලුම් හිඟෙන් අපනයනට බාධා ඩොලර් වලටත් බලපායි. තේ රබර් කොහොබත් ඇඟලුම් නිෂ්පාදන ගොඩ ගැසේ. භාණ්ඩ ආනයනය පසුගිය වසරේ සිට සීමා කිරීම නිසා අපනයනයට අවශ්‍ය බහලුම් හිඟවීමෙන් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටී කියලා තවත් වාර්තාවක් අරුණ අද ගෙනෙනවා. ආනයන සීමා කිරීම, අපනයන වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසාම නෙමෙයි රජයේ ආර්ථික දැක්ම, සෞභාග්‍ය දැක්ම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් අඩංගු වෙච්ච කාරණා. නමුත් ආනයන සීමා වීම නිසා අපට නොපෙනෙන පැති තමයි මේ
මේ කාරණා හින්දා අපනයන කටයුතු වලට බාධා එල්ල වෙනවා. ඒ පමණක් නෙවෙයි පසුගියදා ගිනිගත්තු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා 1400කට එහා බහලුම් ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වුණා, මුහුදුබත් වුණා. මේ නිසාත් මේ වෙළඳපොළ පවත්වාගෙන යාමේදී බහලුම් හිඟයක් ඇතිව තිබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ලංකාවට දැඩි ලෙස බලපාන කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ ආනයන සීමා කිරීම නිසා අපනයන සඳහා අවශ්‍ය බහලුම් ලබා ගැනීමේ ගැටලුවක් මතුවීම. ඉන්පස්සේ අපි තවත් කාරණා කීපයකට අවධානය දෙමු. අද ලංකාදීප පුවත්පතට අවධානය දෙද්දී අපට දකින්නට පුළුවන් ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් 2014 දිගත් ප්‍රාඩෝ රථයත් තවම හොඳින් රජයට සම්බන්ධ අධිකාරික ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර පාවිච්චි කළ වාහනයක් වහාම මිලදී ගැනීමට පියවරගෙන ඇති බව වාර්තා වේ. පිටරටින් වාහන ගෙන්වන්නේ නැහැ කියලා රජය කියනවා. ගෙන්වන්නේ නැතුව මේ විදිහට රට ඇතුළත තියෙන වාහන මේ විදිහට අධික මිලක් ගෙවලා අධික මිලක වාහන අධිකාරික සභාපතිවරයෙක්ට ලබා දීලා තියෙනවා කියලා කියන්නේ ප්‍රධානියෙක්ට ලබා දෙනවා කියලා කියන්නේම එතන මොනතරම් මුදලක්ද මොනතරම් දේවල් මේ අධිකාරියට කරන්න පුළුවන් මුදල්ද කියන එක තමයි ප්‍රශ්න කරන කාරණාව මේ පුවත්පත. ඒ නිසා මේ තීන්දුව తీරන ගන්නකොට ඒව බොහොම විනිවිදභාවයෙන් ගැනීමත් ඇත්තම තත්ත්වය එළිදරව් කිරීමත් ඉතාම වැදගත්. වාහන ගෙන්නන්නේ නැහැ කියලා වෙන ආකාරයකින් ඒවා පිරිමසා ගන්න පියවා ගන්න කටයුතු කරනවා නම් රට පත්ව ඇති ඉරණම තත්ත්වය හමුවේ කරන බරපතල වැරැද්දක් විදිහටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. රාජ්‍ය ආයතන ලොක්කන් ලොකු හැන්දෙම බෙදාගෙන එක් ප්‍රධානියෙකුගේ මාසික වැටුපහ දීමනාව ලක්ෂ 22යි. රාජ්‍ය සේවයේ සභාපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතත් තවමත් රාජ්‍ය ආයතන 25ක ප්‍රධානීන් මාසිකව වැටුප්පා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තා වෙනවා කියලායි කියන්නේ. ඇතැම් සේවක සේවිකාවන් මේ රටේ තමන්ගේ දහඩිය මහන්සිය හෙළන දිවරෑන් නොබල වැඩ කරන මේ වසංගතයේ මැද අවදානම අරගෙන වැඩ කරන අයට වැටුප් නැති තත්ත්වයන් වැටුප් කප්පාදු වන තත්ත්වයන් රැකියා අහිමි වන තත්ත්වයන් උද්ගත වෙන රටක මෙන්න තවත් පැත්තක් එකම රටක් ඉරණම් දෙකක් අපට පෙනෙන්න තිබෙන්නේ. මේ ඉරිදා ලංකාදීපේ තියෙන වාර්තාව අප මේ කියවූ වාර්තාව එහෙම වෙනකොට ලොකුම හැන්දෙන් බෙදාගෙන කියන සිරස්තලය එනකොට ඊළඟට අපි ඒට එක්කාසු කරන්න කැමති එහෙම අය ඉන්න රටේ මෙහෙම අයත් ඉන්නවා මෙහෙම කතාත් අහන්න ලැබෙනවා කියලා. දිවයින ඉරිදා සංග්‍රහයට එමු අපි. මගේ වැටුපෙනුත් මාසිකව රුපියල් ලක්ෂයක් කපන්න. කොවිඩ් වසංගතය හමුවේ සුපිරි තනතුරුවල වැටුප අඩු කරන්න. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක. පැට්‍රික් රත්නායක ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා සාමාන්‍යයෙන් මාධ්‍ය සමග අප සමග බොහොම කුළුපගව කටයුතු කරන මහාචාර්යවරයෙක්. බොහොම විවෘතව අදහස් දක්වන මහාචාර්යවරයෙක්. මේ අපි දකින්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ අමරනන්ද විජේසේකර එතුමා සමග කරපු සාකච්ඡාවක ප්‍රතිඵලය එහෙම නැත්නම් එම ලිපිය. මෙහිදී ඔහු අවධාරණය කරන කාරණා කිහිපයක් තිබෙනවා. මේ ඔහුගෙන් ප්‍රශ්නයක් විමසනවා වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපේ රටේ අධ්‍යාපන රටාව පිළිබඳව මේ අප අනුගත වෙලා ඉන්න මාර්ගගත රටාව ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව එතුමා ප්‍රකාශ කරනවා එහි පහසුකම් ලංකාව පමණක් නෙමේ ලෝකෙම ගත්තොත් නිවසට ඔන්ලයින් පහසුකම ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙන්නේ මොනතරම් අඩු ප්‍රතිශතයකද කියන එක පිළිබඳව 40%ක පමණ ප්‍රමාණයකට බොහෝ වෙලාවට පහසුකම් තියෙනකොට වැඩි ප්‍රතිශතයක් පහසුකම් නැති තැනක තමයි මේ ලෝකයේ ජීවත් වෙන්නේ. එවැනි පසුබිමක් තමයි තියෙන්නේ. එතුමා කියනවා කෘෂිකර්මය වැනි මාතෘකාවක් ගත්තොත් අපිට නැවත එම තැනට එන්න පුළුවන් වෙයි. නමුත් අධ්‍යාපනය ගැන කතා කරොත් නැවත එන්න පුළුවන්ද කියලා විශ්වාස කරන්න අමාරුයි. අප සාමාන්‍යයෙන් හෝඩිය පන්තිට ඇතුළු කරන ළමයෙක් යාගේ ප්‍රතිඵල අප රටට උදා කරන්නේ දශක දෙකකට පස්සේ. එතකොට මේ කොවිඩ් වසංගතයේ නිම වෙලා නියමාකාරී ප්‍රතිඵල එහින් ලැබෙන්න දශක දෙකක ගත වෙන්නට පුළුවන්. ඒ කියන්නේ කොවිඩ් වල ප්‍රතිඵල තවත් අවුරුදු 20ක් යනකනොත් මේ රටට ලෝකයට දැනෙනවා කියන එකයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා කියන්නේ. ඒ සමග අපිට දකින්න ලැබෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකය නතර වෙලා කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ වගේම තව කොටසක් හිතනවා නෑ ලෝකය ගමන් කරනවා කියලා. හැබැයි මේ නතර වෙලා තියෙන්නේ නැති බැරි අයට කියලායි මහාචාර්ය පැට්‍රික් රත්නායක කියන්නේ. ඒ නිසා අප වඩාත් ඒ අය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි කියන එකයි එතුමාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. අප මේ අතරේ මේ දකිනවා මේක මේ ලෝකයටම බලපාන ක්‍රමයක්. ලංකාව වගේ එක රටකට පමණක් නෙවෙයි අධ්‍යාපනය ගැන කතා කරන නිසා
එතුමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයෙක් වන නිසා මේ ඈත ගම්බිම්වල කොළඹ අගනගරයෙන් එපිට ගම්බිම්වල ගස්ගල් උඩ ඉඳගෙන සිග්නල් හොයන දරුවෝ පිළිබඳව මේ සටහනේ බොහොම හොඳින් කතා බහ කරලා තියෙනවා, අවධානය යොමු කරලා තියෙනවා. ඒ එක්කම අර ප්‍රධාන සිරස්තලය වෙන කාරණාව අප දැන් දකින්නෙත් ඒට අදාළ දර්ශන දරුවෝ කොතරම් දුක් ගැහැට විඳිනවද මේ ඔන්ලයින් අධ්‍යාපනය සාක්ෂාත් කරගන්න මාර්ගගත ක්‍රමයට යොමු වෙන්න කියන එක අපට දකින්න ලැබෙන හොඳ අවස්ථාවේ. යතරේ එතුමා මේ ප්‍රකාශ කරපු මුඛ්‍ය කාරණාව මගේ වැටුපෙනුත් මාසිකව රුපියල් ලක්ෂයක් කපන්න කියන එකට අදාළව ගත්තොත් ඔහු කියනවා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කියලා කියන්නේ ඉහළ තලයේ හොඳ වැටුපක් ගන්න අය. ඒ වගේ රජයේ සුපිරි තනතුරු ඒ වගේම පෞද්ගලිකාංශයේත් ඉහළ වැටුප් දරන අය ඉන්නවා. එවැනි කවුද මේ වෙලාවේ යම් කැපකිරීමක් කරන්න ඉදිරිපත් වෙන්නේ? මම ලෑස්ති ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මේක මගෙන් කපලා පටන් ගන්න මේ වැඩේ කියලා තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක කියන්නේ. මොකද රාජ්‍ය අසීරුතාවට පත් වෙලා රට අපහසුතාවයට පත් වෙලා මේ වගේ වියදම් පාලනය කළොත් අපිට කළ යුතු බොහෝ දෑ කරන්නට පුළුවන් කියන එක තමයි එතුමාගේ ස්ථාවරයේ බවට පතලා තින් තවත් වැදගත් කාරණා ගණනාවක්ම මේ සටහන තුල දිවයින ඉරිදා සංග්‍රහයේ අද අපට මුණ ගැසෙන ඔබට කියවා බලන්නටත් අප ආරාධනා කරනවා. හොඳයි, මේ සමග අප සූදානම් වෙන්නේ විරාමයක් කරා ගමන් කරන්නට. විරාමයෙන් අනතුරුව අපි තවත් පුවත් වාර්තා සමග යලිත් මුණ ගැසෙමු. මේ සතියන්තේ මුණගැසෙමින් සතියන්ත පුවත් වාර්තාවලට අවධානය දෙමින් අප අවසාන වශයෙන් කියවමින් සිටි වාර්තාව දිවයින ඇතුල්පිටු වාර්තාවක පළවෙන මහාචාර්ය පැට්‍රික් රත්නායක සමග පැවැත් වූ පිළිසඳරේ එම ලිපිය. එහිදී විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳ මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ කතා කළ නිසා දැනට මේ අධ්‍යාපනය පිළිබඳව ගනිමින් තිබෙන තීන්දුව తీරන මොනවද කියන එක දැන ගැනීමත් ඉතාමත්ම වැදගත්. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ දැනෙන්නේ කොහොමද? අමාත්‍යවරයාට මේ දැනෙන්නේ කොහොමද? ඒ සම්බන්ධව ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග මොනවද කියලා දැනට තිබෙන තත්ත්වය පිළිබඳව අප අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත් පුවත් වාර්තාව පසුගියදා අප ප්‍රවෘත්ති තුලින් ඉදිරිපත් කළ වාර්තාවම යලි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. මොකද දෙමව්පිය බොහෝ දෙනා විමසන නිසා ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද වෙන්නේ? රටේ කටයුතු අභාකාරකින් ආරම්භලා තිබෙනකොට පාසල් අධ්‍යාපනය කුමක්ද වෙන්නේ කියන එක ප්‍රශ්න කරන නිසා මේ වාර්තාව වැදගත් වේවි. රටේ පාසල් දිගින් දිගටම වසා දමලා කියන්න පුළුවන් කමක් නැහැ. පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස සැලැස්මක් හැදිය යුතුයි කියලා පාසල් විවෘත කිරීම සඳහා පාසල් 1439ක ළමයි ඉන්නේ පාසලකට 50කට අඩු වෙන. ළමයි 51යි 100යි අතර ඉන්න පාසල් තියෙනවා 1523. පාසලකට ළමයි 100කට අඩුවෙන් ඉන්න පාසල් අපේ රටේ තිබෙනවා 2962ක්. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ. ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා. ඊයේ අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ ජූලි මාසය තුල ඒ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහ දරනවා. හැබැයි එසේ කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුරුවරුන්ට එන්නත් ලබා දීම. අපේ රටේ සිටිනවා ගුරුවරුන් 2,42,000. ඊයේ අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා ගුරුවරුන්ට එන සතියේම මේ එන්නත් ලබා දෙන්නේ කියලා. ඒතර මේ වැඩපිළිවෙල අවසන් කිරීම තුලින් ඒ ගුරුවරුන්ට ධෛර්යයක් ලැබෙනවා මේ වැඩ කරගෙන යන්න. ඒ වගේම දෙමව්පියන්ට ශක්තියක් ලැබෙනවා හිතේ බයක් නැතිව Tamanගේ දරුවන් ඒ පාසල් වලට එවීම. ඉදිරි කාලේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව එලිස අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කරන්නේ. ඒ අතරේ අපි තවත් ඉරිදා පුවත්පත් වාර්තා කීපයකට යොමු වෙමු. මේ අතරේ දකින්නට පුළුවන් මේ දිවයිනේ ඉරිදා සංග්‍රහයේ තිබෙනවා චන්ද්‍රිකා සහ වෙල්ගම යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයෙන්ම ආරාධනාවක් ඒ කියලා. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අනුශාසිකාවක් විදිහට කටයුතු කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් පහුගිය කාලේ ඈත් වීමක් සිද්ධ වුණා. ඒ වගේම කුමාර වෙල්ගම මහතා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටු නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවීමට කටයුතු කර තිබුණා. මේ සමස්තයම නැවත එක්කාසු කර ගැනීමේ යම් උත්සාහයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරත වන බවක් පෙනෙන්න තිබෙනවා. එක පැත්තකින් මේ වාර්තාව දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටු වාර්තාව ඊළඟට ගත්තහම
මව්බිම පුවත්පතේත් අපට අද වාර්තාවක් දකින්න පුළුවන්කම තිබෙනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ගම්මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට බලපෑම්. ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෝ ආධාරකරුවන් නායකත්වයෙන් ඉල්ලනවා කියලා මේ වෙලාවේ වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා. කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ රැඳී සිටින ඇතැම් මැති ඇමතිවරු ඊටාම කනස්සල්ලෙන් කතා කරන ආකාරයත් යම් ආකාරවලින් පෙනෙන තිබෙනවා. දිගින් දිගටම උන්ට රජය තුල කෙනෙහිලිකම් සිදු වෙනවා කියලා පසුගියදා දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළ කාරණාවක් තිබෙන්නක් මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආගමනය පිළිබඳව කාරණාව පිළිබඳ විමසද්දී මාධ්‍ය ඔහු කියන්නේ බැසිල් රාජපක්ෂ තමයි මේ පිටුපස්ස දෙකට සියල්ල කළේ. ඔහු තමයි ඇමති දුර නම් කළේ, ඇමති දුරවලට ඇමතිවරු නම් කළේ, මේ සියල්ල විෂය පත බෙදුවේ, මේ සියල්ල කළේ ඔහු තමයි. ඒ අනුව තමයි අපිට මේ ආකාරයේ සැලකිල්ලක් ලැබුණේ. තමන් බතික් ඇමති කියලා නම් කළේ, ඒ වගේම එක එක භෝග වගාවන් වලට අනුව ඇමතිවරු නම් කළේ, මේ ඔක්කොම සිද්ධ කළේ එතුමා කියලා තමන්ට ලැබුණු ඇමතිකම පිළිබඳවම නොසතුටින්ම තමයි දයාසිරි ජයසේකර මැතිතුමත් කතා කරනවා දකින්නට ලැබුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙලා පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කරන්න කියලා තමයි එයා ඉල්ලනවා කියලා කියන්නේ. කොමුණත් ඒ අතරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙකුටම අමාත්‍ය දුර ලබා දීමේ සූදානමක් පිළිබඳවත් පසුගියදා තොරතුරු වාර්තා වුණා. මේ සමග අප දකිනවා තවත් සුවිශේෂ වාර්තාකරණයක් මව්බිම පුවත්පතේ 2021 අනාගත ප්‍රතිපත්ති සඳහා වූ ඔස්කා සම්මානය ශ්‍රී ලංකාවට හිමිවීමක් පිළිබඳව මේ ගැන අපි ඇතුල්පිටු වාර්තාවේ කියවා බලමු. ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳව ඔස්කා සම්මානය ලෙස සැලකෙන 2021 අනාගත ප්‍රතිපත්ති සඳහා වූ සම්මානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ අන්තරායකර රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීම පිළිබඳව ප්‍රතිපත්තියට අදාළව මෙම සම්මානය පිරිනැමෙන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. කෙසේ වෙතත් මේ ජනාධිපතිවරයා ඇතුළු රජය අනුගමනය කරමින් ඉන්න පොහොර පිළිබඳව රසායන ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ප්‍රතිපත්තියට ජගත් සංවිධානයේ ප්‍රශංසා හිමි වුණා කියලා තමයි ඊයේ පෙරේද දවස්වල කතා බහ කරනවා දකින්නට ලැබුණේ. යම් යම් වාර්තා පළ වෙනවා දකින්නට ලැබුණේ. එය ලෝකයේ අනුමත කරනවා, ලෝකයේ ඒ විත යොමු වීම පිළිබඳව මෙරටට ප්‍රශංසා යොමු කර තිබෙන බව මේ ජනාධිපතිවරයාට ඇගීමක් කරලා තිබෙනවා කියලා. කෙසේ වෙතත් රට බාහිරින් එහෙම වුණාට රට අභ්‍යන්තරයේ තත්ත්වය ඒක නෙවෙයි. මල්මාලා වෙනුවට ගල් වරුසා විසවෙන ස්වරූපයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය ගත්තාම ගොවි ජනතාවගේ, ඒ වගේම ගොවි ජනතාව නියෝජනය කරන ගොවි සංවිධානවල, ඒවාට නායකත්වය දෙන ඇතැම් දේශපාලන පක්ෂවල මේ ආදීන්ගේ ගත්තාම ක්‍රියාකාරීත්වය මේ ගත්තු තීන්දුව පිළිබඳව දැඩි විවේචන එල්ල කරන ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. අදහස හොඳ වුණාට හැම තැනදීම කියන්නේ මේ ක්‍රියාත්මක කළ ආකාරය වැරදි කියන එකයි. මීට වඩා වෙනත් විදියකින් ගොවි ජනතාව පීඩනයට ලක් නොවන ආකාරයෙන් මේ ක්‍රියාවට නංවන්න තිබුණා කියන එකයි කියන්නේ. හැබැයි ලෝකයේ ඇගයුම් පැස්සුම් හිමි වෙලා තිබෙනවා ලංකාව මේ පොහොර භාවිතයේ රසායන භාවිතය පිළිබඳව ගෙන තිබෙන ක්‍රියාමාර්ගය පිළිබඳව. ඊළඟට අපි එමු ප්‍රධාන සිරස්තලයක් අපට තවදුරටත් දකින්නට ලැබෙනවා මෙතෙක් උපුටා නොගත් එකක් දිවයින ඉරිදා සංග්‍රහයෙන්. පරාජයේ ලෝක වාර්තාව ලංකාවට එක්දින ක්‍රිකට් තරග 860කින් 428ක් පැරදිලා. අවසන් වශයෙන් එංගලන්තයේ සමග පැවැත්වුණු ටෙස්ට් එක්දින තරග දෙකත් අපි පරාජයට ලක් වුණා. මේ සමස්තයම එකතු වුණාට පස්සේ වැඩිපුරම පැරදිලා ලෝක වාර්තා තියෙන රට බවටත් අපි පත් වෙලා තිබෙනවා. හැබැයි අමතක කරන්න එපා. අමතක කරන්න බෑ. කලක් තිබුණා ස්වර්ණමය යුගයක්. ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට බහිනකොට සිංහයෝ පිටියට බැස්ස වගේ අනෙක් කණ්ඩායම් බියට තැති ගැන්මට පත්වෙච්ච කාලයක් තිබුණා. ඒ නිසාම තමයි අදටත් අපි සිංහයින් පිටියට බහිනවා කියලා කියන්නේ. අදටත් ඒ බලාපොරොත්තු ඇතුව එළබෙන ඉන්දිය සංචාරය පිළිබඳවත් සියත අප සජීවී වාර්තාකරණයට ඉදිරිපත් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඒ සමස්ත බලාපොරොත්තු පොදි බැඳගෙන මේ රටේ ක්‍රීඩාලුවලින් ඉන්නේ සියත එක්ක එකතු වෙන්න ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අපි එනවා තව වාර්තාවකට සතියක් අරුණේ මගේ කාලේ කුසල් මෙන්ඩිස්ලා හිටියා නම් තිත් පෙලක් අර්ජුන කියයි.
මෙන්න ඒ ගැන වාර්තාව ඉස්සලා අපි කලින් වාර්තාව බලලෙමු. දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයේ ඉන්පස්සේ අර්ජුන රණතුංග කියපු ඒ කතාවත් ඔබට පෙන්වන්නම්. මගේ කාලේ කුසල් මෙන්ඩිස්ලා හිටියා නම් කියලා තමයි කියන්නේ. එතනින් එහා කතාව නවත්තලාද? මොකද අපි සමහරලාවට එහෙමත් කතා කරනවානේ. මගේ කාලේ වුණා නම්, මගේ කාලේ හිටියා නම් මං දනී කියලානේ මේ කියන්නේ. ඔහු මොකද්ද මේ කියන්නේ? අපි බලමු වැඩිදුර වාර්තාවේ මොනවද තියෙන්නේ. මගේ කාලේ නම් ඔහොම ක්‍රීඩකයන්ට ආයාලේ යන්න දෙන්නේ නැහැ. මගේ කාලේ මේ අය හිටියා නම් අද වෙද්දි මේ තුන් දෙනාම දක්ෂ ක්‍රීඩකයෝ කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි සමහර විට කනේ පාරවල් දෙක තුනක් වදින්න තිබ්බා. ඒ විදිහට පහුගිය කාලේ කනේ පාරවල් කාපු අය අදටත් බොහොම ආදරෙන් තරහක් නැතුව තමන්ව වැළඳ ගන්න බව අර්ජුන රණතුංග හිටපු ශ්‍රී ලංකා නායකයා 96 ලෝක කුසලානේ දිනා දුන්නු අග්‍රගණ්‍ය විශිෂ්ට නායකයා අද ප්‍රකාශ කරනවා. එපමණක් නෙවෙයි ඔහු එක්ක මේ ඉන්ද්‍රජිත් සුබසිංහගේ සාකච්ඡාවේ තවත් බොහෝ දේ දකින්නට පුළුවන්කම තිබෙනවා. අප ක්‍රීඩාව පිළිබඳව නායකත්වය පිළිබඳව අමන්තානන්දයට පත් වුණු අවස්ථාවකුත් තිබෙනවා. එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එරෙහිව අයථා ආකාරයේ චෝදනා එල්ල වෙනකොට ඒවාට එරෙහිව නායකයෙක් ලෙස නැගී සිටි අවස්ථාවේ ඡායාරූපයත් අපට මතක් කර දෙනවා මේ පුවත් වාර්තාව. ඔහුගෙන් කාරණා කීපයක් පිළිබඳව ප්‍රශ්න කළා තියෙනවා. කණ්ඩායම යලි ගොඩ ගැනීම, ක්‍රීඩාව යලි ගොඩ ගැනීම මේ ආදී කාරණා පිළිබඳව අර්ජුන රණතුංග කියන ප්‍රවීණයාගේ විශේෂඥයාගේ අදහස් ඒ අනුව මේ ලිපිය තුල ගැබ් වෙලා තිබෙනවා. ඒ නිසාම ඇතමුන් කියනවා ආයි අර්ජුනට බහර දුන්නා නම් හරි කියලා. හැබැයි තවත් පිරිසක් කියනවා අර්ජුන දැන් දේශපාලනීකරණය වෙලා වැඩි, අර්ජුනට දැන් බාර දෙන්න ප්‍රමාද වැඩි, දැන් බාර දීලා අර්ජුනගෙන් ඒ තත්ත්වය අපේක්ෂා කරන්න අමාරුයි කියන පිරිසකුත් මේ රටේ ඉන්නවා කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කෙසේ වෙතත් කවුරු කාට බාර දුන්නත් මේ ක්‍රිකට් කණ්ඩායම ඇතුළතින්ම පෝෂණය වෙලා ඇතුළතින්ම නැගී සිටීමක් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ වෙලාවේ. ඒ සඳහා විනය පවත්වාගෙන යාම අතිශය වැදගත් වෙන නිසා තමයි අර ක්‍රීඩකයෝ කීප දෙනාගේ නොමනා ක්‍රියාව පිළිබඳව, ආයාලේ යාම පිළිබඳව වඩාත් කතා බහක් තවමත් මේ රටේ ක්‍රීඩා ලෝලීන් තුල තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ප්‍රාර්ථනා කරමු කුසල් ජනිත් පෙරේරා කියනවා අවසන් එක්දින තරගය එංගලන්තයේ සමග ජයග්‍රාහී ලෙස නිමා කරන්නටයි බලාපොරොත්තුව කියලා. අපි සුබ පතමු. අප ප්‍රාර්ථනා කරමු ඔවුන්ට ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නට හැකි වේවා. යලි මේ රටේ ක්‍රීඩාව, අප බොහෝ ආදරය කළ ක්‍රීඩාව ක්‍රිකට් යලි නගා සිටින තැනකට පත් වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක තවත් වාර්තා කීපයකට යොමු වෙනවා. එජාප ප්‍රතිසංවිධානයේ ක්‍රීඩාව මේ පැත්තෙන් කතා කරනකොට පක්ෂ තුලත් කඩාවැටීම් තිබෙනවා. එහෙම කඩාවැටුණු පල්ලෙහාටම වැටිච්ච පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. ජනතා නියෝජිතයින් පැත්තෙන් පාර්ලිමේන්තු නියෝජනයක් නැති වෙන තැනට ආවා. එජාප ප්‍රතිසංවිධානයේට පංචපුද්ගල කමිටුවක් පත් කිරීම පිළිබඳ වාර්තාවකුත්, ඊළඟට සජිත් කරු විශේෂ හමුවක් පිළිබඳවත් අද මව්බිම පුවත්පතේ වාර්තාවක් තියෙද්දී ගම්මන් පිළට එරෙහිව සජ විශ්වාසභංගේ හිලක් පිළිබඳවත් වාර්තා වෙනවා. ඒ මව්බිම අද මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතර ගෙන එන අනෙකුත් කාරණා, දේශපාලනයේ යම් යම් තත්ත්වයන්. ඒ සමග අපි අවධානය යොමු කරනවා ජනතා විමුක්ති පෙරමුණේ මතයකට, බිමල් රත්නායක මහතාගේ අදහස් දැක්වීමකට. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසියට ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතුයි. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත දැන් ජාත්‍යන්තරය අපට එරෙහිව භාවිත කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් මේ අවියක් විදියට භාවිත කරන තැනකට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම ඉල්ලනවා කියලා හිතන්න අමාරුයි. එදා ඉඳලම ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය බවට පත් උනේ මෙය කියන එක බොහොම පැහැදිලි තත්ත්වයක්. GSP+ සහනය අහිමි වීම මේ ආදී කාරණාවල අපට පෙනෙන්න තිබුණේ ජාත්‍යන්තරයේ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ මේ ත්‍රස්ත වාදයේ වැළැක්වීමේ පනත, ත්‍රස්ත මාර්ධන පනත මේ ආදී පිළිබඳව යලි සමාලෝචනය කරන්න, අවධානය යොමු කරන්න. එහෙම කටයුතු කරනවා නම්, සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා නම්, සමහර ඒවා ඉවත් කරන්න කටයුතු කරනවා නම් GSP+ සහනය පිළිබඳව අපට පනවා තිබෙන තහනම් ඉවත් කිරීම පිළිබඳව වත් ජාත්‍යන්තරයේ අවධානය, යුරෝපා සංගමයේ අවධානය ඇතැම් විට යොමු වෙන්නට පුළුවන්. නමුත් රජයේ ඉන්න යම් ස්ථාවරයක මේ පිළිබඳව පසුගියදා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා කරපු සාකච්ඡාවක් මේ පිළිබඳව අදහස් දැක්වීමකුත් අපේ ප්‍රවෘත්ති වාර්තා අතර අඩංගු වුණා. මේ සතියන්තයේ අපි පුවත් වාර්තාවෙත් අවධානය යොමු කරද්දී සතිය තුල අපට දකින්නට ලැබිච්ච මුණගැසිච්ච ඇතැම් කාරණාත් අපි අලිත් මතක් කර ගැනීමත් වැදගත්. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා මේ GSP+ සහනය පිළිබඳව සහ ආර්ථිකය පිළිබඳව දැක්වූ අදහස් වෙත අප දැන් යොමු වන්නට සූදානම්.
අප රට විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා යුරෝපා සංගමය විසින් ලබා දෙන ආර්ථික සහනය GSP+ ලෙස හඳුන්වනු ලබනවා. මෙම සහනය යටතේ අපනයනය කරනු ලබන භාණ්ඩවලින් 66% සඳහා සහන හිමිවන අතර රෙදිපිලි ඇඟලුම් මත්ස්‍ය නිෂ්පාදන ප්‍රධානව මෙම අපනයන නිෂ්පාදන සඳහා මෙම GSP+ සහනය හිමිවනවා. කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන GSP+ ආර්ථික සහනය తాවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. අපනයනය සඳහා හිමිවන මෙම සහන අහිමි වුවහොත් මෙරට වැඩ කරන ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ලවන බව මෙරට වෘත්තීය සමිති නියෝජිතින් පවසනවා. විදේශ අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර GSP+ සහනය සහ යුරෝපා කොන්දේසි සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අපි මේ රජය පටන් ගත්ත දවසේ ඉඳලම හැමදාම කියනවා කඩා වැටෙනවා, ණය ගෙවන්න බැරි වෙනවා, රුපියලට ආරම්භ වෙනවා, පොලි අනුපාතයට තව මොකක් හරි වෙනවා කියලා හැමදාම ওই කතාව කියලා තියෙනවා. මේ කතාව කියන්නේ දේශපාලනික කෝණේ. ඔය කියන හැමෝම ප්‍රශ්නේනේ කියන්නේ. ප්‍රශ්නේ කියනවා. විසඳුමක් කියලා තියෙනවද කවදාවත්? ඉතින් ප්‍රශ්න විසඳන එක තමයි අපිට තියෙන්නේ. අපි මේ ප්‍රශ්න විසඳනවා. අපිට අභියෝග තියෙනවා. අපි මේ අභියෝග ගැන ඔය කතා කරන අයටත් වඩා හොඳින් දන්නවා. ඒතකොට GSP+ එක නැති වුණයි කියලා, අහිමි වුණයි කියලා රටේ අපනයන කඩා වැටුනේ නැහැ. විශේෂයෙන්ම යුරෝපාවට යනපු අපනයන කඩා වැටුනේ නැහැ. මේ අයත් එක්ක සාකච්ඡා කරලා අපේ කරුණු පැහැදිලි කර දෙන්න පුළුවන්. ඒත් එක්කම රටේ ආර්ථික හසුරුවන අය හැටියට අපි මේකට සූදානම් වෙන්නට ඕනේ. දැන් නැවත වරක් GSP+ එක අයින් කරනවා නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එකට අපි යොමු වෙන්නට අවශ්‍යයි. අපේ රටේ ස්වෛරීභාවය අපි රැක ගන්නට නම් පිටස්තර බලපෑම් වලට අපි වැටෙන්නේ නැතුව අපේ රටේ ස්වෛරීභාවය රැක ගන්න ගමන් ආර්ථිකයත් රැක ගැනීමට අපි කටයුතු එතුමා එලිස අදහස් දක්වද්දී අපි ඉරිදා ලංකාදීපයට අවධානය යොමු කරමු. විදේශ රැකියා පෙර වසරට වඩා 75%කින් අඩු වෙලා. විදේශ රැකියා සඳහා ගිය පිරිස පෙර වර්ෂයට වඩා 2020 වර්ෂයේදී 75%කින් අඩු වී ඇති බව වාර්තා වේ. මේක අප පමණක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටකට අත්විය හැකි ඉරණම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අඩු වෙන්න පුළුවන්. හැබැයි අපේ රටට එහි බලපෑම ඉතාම වැඩි. විශේෂයෙන් කොරියානු රැකියාවලට එහෙම ගිය පිරිස යවුව පිරිස ඉතාම අඩු තත්ත්වයකට පත් වුණා. 2020 වර්ෂය කියලා කියන්නේ මුළු වර්ෂය පුරාම වගේ අපි මේ කොවිඩ් වලින් බැටකාපු අවුරුද්දක්. එහෙම තිබිච්ච කාලයක් තුල විදේශ රැකියාවලට ගිය පිරිසක් නැවත හරවා එවන තත්ත්වයට ලෝකයේ ඇතැම් රටවල් කටයුතු කළා. රැකියා අහිමි වුණා. ආදායම අහිමි වුණා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු ආදායම දැඩි ලෙස පහළ බැස්සා. රැකියා අලුතින් ලැබෙන ප්‍රමාණයත් ඒ අතරේ අඩු වෙන්න පටන් ගත්තා. ආදායම් දැඩි ලෙස අඩු වෙනකොට රටේ ස්වෛරීත්වය ගැන හිතන්න ඕනේ වගේම ආදායම් ඉහළ නංවා ගන්න GSP+ සහනය වගේව අරගෙන පුළුවන් තරම් මේ හිඟ පියවා ගන්නට ආදායම වැඩි කරගන්න කටයුතු කරන්න ඕනේ කියලායි විපක්ෂය නම් කියන්නේ. කොහොම වුණත් මේ ඊටාම වැදගත් වෙන වාර්තාවක් හිතා බලන්න සහ අවධානය යොමු කරන්න මේ වසරේදී මේ තත්ත්වය අම්මාකාරයකින් වෙනස් කරගන්න කටයුතු කිරීම පිළිබඳව. රට පුරාම කුණු කඳු 339ක් 60ක්ම වනාන්තර ආශ්‍රිතව අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඇතැම් නගර ආශ්‍රිතව පවා කුණු කඳු තිබෙනවා. ඒවා එන්න ගොඩ ගැහිලා දැන් ප්‍රශ්නයක් වන තරමටම දැඩි අසීරුතාවයක් ගැටලුවක් ඇති කරන තරමටම ඇතැම් ප්‍රදේශවල තියෙන කුණු කඳු වල දුර්ගන්ධය කිලෝමීටර ගණනාවක් දුරට පැතිර යනවා කියන එක තමයි බොහොම පැහැදිලිව කියන්න පුළුවන් කාරණාව. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත් වෙවි. ඒක කාලයක් තිබුණා අපට මතකයි පසුගිය රාජ්‍ය සමයේ කොළඹ තැන කුණු කඳු ගොඩ ගැහුණු තත්ත්වයක් දකින්නට ලැබුණා. කුණු ගෙන යාමේ වැඩපිළිවෙල කුණු බැහැර කිරීමේ වැඩපිළිවෙල අකර්මණ්‍ය වෙච්ච කාලයක් අපට දකින්නට ලැබුණා. ඒ නිසා දැඩි පීඩාවන් ජනතාවට එල්ල වුණා. මෙන්න අපි ඉදිරිපත් කළ වාර්තා දෙකම දකින්නට ලැබෙන ආකාරය ඉරිදා ලංකාදීප පුවත්පතේ දැනට ක්‍රියාවට නංවමින් තිබෙන මේ කාබනික පොහොර වෙත නැඹුරු වීමේ වැඩපිළිවෙල තුලත් කුණු වලට විසඳුමක් තිබෙන නිසා රාජ්‍ය විශේෂයෙන් පෙන්වා දෙනවා මේ එක පැත්තකින් එහෙම ගත්තත් ප්‍රතිඵලදායක වැඩපිළිවෙලක්. කුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා රටට. ඇතැම් රටවල් කුණු ධන නිදානයක් කරගෙන තිබෙනවා, සම්පතක් කරගෙන තිබෙනවා. අපිට තවමත් බැරි වෙලා තිබෙනවා එවැනි තැනකටපත් එන්නම කුණු නිර්මාණය වීමත් වැඩි වෙලා තිබෙනවා. අපද්‍රව්‍ය නිර්මාණය වීමත් මේ රටේ වැඩි වෙලා තිබෙනවා. පරිභෝජන ඉහළ යනකොට ජනතාව වැඩි වෙනකොට පරිභෝජන ඉහළ යනකොට අපද්‍රව්‍ය කැලිකසල එකතු වීමත් වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේට පිළියම් තිබිය යුතුයි. ඒවා වර්ගීකරණය කරලා නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒවා එලෙස කරන්නටත් ඒ වගේම මේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගන්නට පුළුවන් නම් ඒ රටක් විදිහට එක පැත්තකින් දෙපැත්තකින්ම ගත්තොත් හොඳක් වෙන කාරණා විදිහට තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. බනිස් මාළු පාන් මිල වැඩි කළ පසු අලවිය අඩු වෙලා කියලා පුවතකුත් තියෙනවා.
අලෙවි අඩු වෙන එක ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් නම් හොඳ තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. හැබැයි මේ කර්මාන්තයේ නියුතු පිරිසට එය එතරම්ම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම අඩු වෙලා තියෙන්නේ ගන්න බැරි කම නිසා නම් එතරම්ම අසීරු තත්ත්වයකට ජනතාව පත් වෙලා නම් එය හොඳ තත්ත්වයක් වන්නේත් නැහැ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අපි යමු තවත් කාරණා කීපයකට. දිවයින ඉරිදා සංග්‍රහය මෙතෙක් උපුටා නොගත් වාර්තා දෙකක් තියෙනවා. එකක් තමයි ජාප ප්‍රතිසංවිධානය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපුටා දක්වමින් කලින් පුවත්පතකත් අපි උපුට ගත්තා. බැසිල් පාර්ලිමේන්තුවේම ගැන පවුලේ අය අතර සාකච්ඡා. දැන් ඉල්ලීම් තියෙනවානේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් තියෙනවානේ. නමුත් පවුලේ අය අතර මේ පිළිබඳව සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා කියලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු එනවද නැද්ද කියන කාරණාව පිළිබඳව. ඊළඟට සතියග අරුණට අවධානය යොමු කරද්දී වී මණ්ඩලය රතු වී ටොන් 15000ක් සුදු කරයි. මේ තියෙන හැටියට කියවුවොත් නම් මෙහෙමයි සිරස්තලය. හැබැයි වී අලෙවි මණ්ඩලය රතු වී ටොන් 15000ක් සුදු කරයි කියන එක තමයි සැබෑම තත්ත්වය. මෙන්න ඒ වාර්තාව අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය මේ කන්නේ වී මිලදී ගැනීම කටයුතු ආරම්භ කරලා තිබෙනවා. පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී මිලට වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරනවා කියලායි සඳහන් කරන්නේ. අපි අතුල්පිටු වාර්තාවකට දෙකට ඉතාමක් වලින් ගමන් කරලෙමු. නීතියෙන්ම තහනම් කළ කප්රුක් කැපීම පිළිබඳව අශෝක සිරිවර්ධන ගෙනෙන වාර්තාවක් අද දිවයින ඉරිදා සංග්‍රහයේ දකින්නට පුළුවන්කම තිබෙනවා. පොල්ගස් කැපීම නීතියෙන්ම තහනම් කරන්න ගත්තු පියවර පිළිබඳව මේ ඉතාමත්ම වැදගත් තීන්දුවක් විදිහටයි අප දකින්නේ. රටක් විදිහට මේ නිසාත් අප අභියෝග රැසකට මුහුණ පෑවා. පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්න, ඒ වගේම මේ ගස් කැපීම දැඩි ලෙසම සිදු වුණේ බිම් කොටස් කට්ටි කිරීමේ ක්‍රියාවලිය තුළ. ඒ නිසා මේ සමස්තය සලකා බලලා ගත්තු තීන්දුව එලෙස සඳහන් වෙනවා. ඒ පිළිබඳ කතා බහක් තිබෙනවා. නීතියෙන්ම තහනම් කළ කප්රු කැපීම පිළිබඳව අද දිවයින පුවත්පතේ ඇතුල් පිටු වාර්තා තුළ. අවසාන වශයෙන් අපි පුට ගන්න වාර්තාවයි මේ ප්‍රධාන සිරස්තල අතරත් මවබිම පුවත්පතේ මේ ගැන දැක්ුණා. සුලෝචනා වීරසිංහ කොවිඩ් රෝහල ඇතුලේ නටපු නැටුම කියලා. නටපු නැටුම කිව්වාම දෙතුන් විදියකින් අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න ඇතුල් පිටු වාර්තාව පෙන්වන ගමන් අපි මේ පිළිබඳව ඔබ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නටපු නැටප කිව්වහම සමහරු යකා නටන ඒවත් මේ විදිහටම වාර්තා කරනවා. හැබැයි සුලෝචනා රංගන ශිල්පිනිය මේ කරලා තියෙන්නේ එහෙම නැටුමක් නෙවෙයි. මාළඹේ නිවිල් ප්‍රනාන්දු රෝහලේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගන්න වෙලාවේ ඇය හැමෝගෙම හිතසුව පිණිස කණ්ඩායමත් එක්ක Tamanගේ සහෝදර සහෝදරියෝ පිරිසක් හදාගෙන ඒ අයත් එකතු කරගෙන ඒ සහෝදරියොත් එක්ක නර්තනයක යෙදিলা අනිත් අයව පිනවපු අවස්ථාවක් පිළිබඳවයි මේ වාර්තා කරන්නේ. ඇය කියනවා කොවිඩ් රෝහල් වලදී රෝගීන්ට හරිහැටි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ. රෝගීන් ගැන බලන්නේ නැහැ කියන වැරදි මතයක් සමාජගත වී තිබෙනවානේ. ඒක එහෙම නෙමෙයි කියලා මම එතනදී අත්දැකීමෙන්ම දැනගත්තා. ඒ හිටපු කාලය පුරාම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස අප වෙනුවෙන් කළ සේවය මම දැක්කා. ඇත්තටම ඒක සුවිශාල සේවාවක්. ඔවුන්ගේ කළ කැපවීම ඉතාමත් ඉහළයි. ඒ අගය කරන්නත් එක්ක තමයි මෙහෙම නැටුමක් නැටුවේ කියලා තමයි සුලෝචනා වීරසිංහ මේ ගින්නෙනු පන්සීතල වැනි චිත්‍රපටවල ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස කවුරුත් අතර ජනාදරයට පත්‍ර වෙච්ච රංගන ශිල්පිනිය කියන්නේ. ඇය කියන මේ තත්ත්වයම රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ තිබෙනවාද? ඇතැම් අය නම් කියන්නේ එහෙම නැහැ. මීට වඩා අවධානයක් රෝගීන්ට දෙන්න ඕනි කියලා. ඇතැම් රෝහල් වල තත්ත්වය මේ මාළඹේ නිවිල් ප්‍රනාන්දු රෝහලේම ඇතැම් අය කියන තත්ත්වය ගත්තොත් එහෙම Tamanටම හැමදේම කර කියා ගන්න වෙන තත්ත්වයක්, පහසුකම් අඩු තත්ත්වයක්, අවම පහසුකම්වත් නැති තත්ත්වයක් ඇතැම් වෙලාවට තිබෙනවා. සොයා බැලීම් පිළිබඳව මදි කමක් තිබෙනවා. ඒ නිසා තව ටිකක් ඒ ගැන අවධානය දුන්න නම් වඩා හොඳයි කියන මතත් තිබෙනවා කියන එකත් අප අමතක කරන්න හොඳ නැහැ. නමුත් සුලෝචනා රංගන ශිල්පිනිය කියන කාරණාව ඉතාම වැදගත්. සුළු අඩුපාඩු තිබෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම සෞඛ්‍ය සේවය කාර්ය මණ්ඩල ඉතාම කැපවීමක් මේ වෙලාවේ කරන්නේ. ඔවුන්ට මේ රටේ සුවවිරුවන්ට හිමි වෙන්න ඕනේ ප්‍රණාමය හිමි විය යුතුයි කියලයි ඇය වගේම අපත් කියන්නේ. එමනම් අපි සමුගන්නවා අද දවසේ ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට මේ ඉරිදාව සුන්දර ඉරිදාවක් කරගන්න ඔබට ආරාධනා කරන ගමන් හෙට උදේ අපි යලිමුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.